හරි නා අපි වැඩේ පටන් ගමු. ඇහෙනවනේ නේ? හරි. එතකොට අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ ව්‍යවහාරික ගණිතය. ව්‍යවහාරික ගණිතය කියන එකේ එහෙම නැත්නම් සරලව කිව්වොත් ඇප්ලයිඩ් මැත්ස් වල හරි ඉතාල වැදගත් ඒකකයක් ප්‍රක්ෂිප්ත. ප්‍රක්ෂිප්ත. හරි. ඒතර මේ වෙනකොට සමහරවල්ලාට ෆිසික්ස් පාඩමේදී මේක පිළිබඳ යම් කරුණු කාරණා සාකච්ඡා කරලා ඇති. හරි. එහෙනම් මුලින්ම කියන්නම් ෆිසික්ස් එක පොඩ්ඩක් අමතක කරන්න. මොකද ෆිසික්ස් එක වගේ නෙමෙයි මේක. හරි. දැන් ෆිසික්ස් එක නෙමෙයි මේ. හරිද? ඒක ෆිසික්ස් පාඩමත් එක්ක මේක පටල ගන්න එපා. හරි? ෆිසික්ස් එක නෙමෙයි මේ තියෙන්නේ. ඒ හින්දා මුලින්ම මේක ටිකක් සංකීර්ණයි වගේ තේරෙන්න පුළුවන් තියරි ගොඩක් තියෙනවා. මුල හරියදී. ඊට පස්සේ ගණන් තියෙනවා. ඉතින් මේක මම කියන්නේ ලොකුවට අමාරුවට ගන්න එපා. මොකද ඇත්තටම මේකේ තියෙන පොඩ්ඩක් ඒ සිද්ධාන්ත ටික තේරුම් ගත්තට පස්සේ ඔයගලන්ට මේක ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. හරි? හරි. එතකොට අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රක්ෂිප්ත කියන්නේ කියලා. සරලව මම ඔයගලන්ට උදාහරණයක් කියන්නම්. ඔයගලන්ට ප්‍රවේග කාල ප්‍රස්ථාර කරනකොට මතක ඇති. අපි එකක් කරා ගුරුත්වයට සිරස් චලිතය කියලා. එතන ඔයගලන්ට මතක ඇති ගුරුත්වයට සිරස් චලිතය. මේ විදිහට සිරස්ව ඉහළට u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන අංශුවක්. ඔයගොල්ලෝ දන්නවා මේක මෙහෙම ගිහිල්ලා මේ පාලට වැටෙනවා. ඒතර මතක තියාගන්න මේකෙදි සිරස් ප්‍රවේගය පුතේ u මම අහනවා මේකෙදි තිරස් ප්‍රවේගය කීයද කියලා. මම අහනවා තිරස් ප්‍රවේගය කීයද මේකේ. මම chat එකට උත්තර දාන්න පුළුවන්. හරි. තිරස් ප්‍රවේගය 0යි. හරි. ඒක ප්‍රක්ෂිප්තයක චලිතයේදී මතක තියාගන්න මූලිකම කාරණාව තමයි තිරස්ව ප්‍රවේගයක් තියෙනවා. හරි. එතන මොකක් හරි අංශුවක් හරිද? කිසියම් තිරස් ප්‍රවේග සංරචකයක් එක්ක සහ තිරස් ප්‍රවේග සංරචකයක් එක්ක හරි ප්‍රක්ෂේපණය කරොත් ඒතර එයාගේ ගමන් මාර්ගයේ තියෙන මෙන්න මේ විදිහ. පැහැදිලිද? ඒතර ප්‍රක්ෂිප්තය නිර්මාණය වෙන්නේ තිරස් ප්‍රවේගයක් චලනය වන අංශුවට ලැබුණොත්. හරි? සිරස් ප්‍රවේග සංරචකය අනිවාර්ය නැහැ. හරිද? සිරස් ප්‍රවේග සංරචකය අනිවාර්ය නැහැ. තිරස් ප්‍රවේග සංරචකය අනිවාර්යයි. තිරස්ව තියෙන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මුලින් මාතෘකාව දාන්න ප්‍රක්ෂිප්ත ප්‍රක්ෂිප්ත මෙහෙම ලියන්න. තිරසට තීටා අනතව තිරසට තීටා අනතව තිරසට තීටා අනතව තිරසට තීටා අනතව u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපිත අංශුවක් සලකන්න. ප්‍රක්ෂේපිත අංශුවක් සලකන්න. මෙම අංශුවේ චලිතයට අදාළව මෙම අංශුවේ චලිතයට අදාළව මෙම අංශුවේ චලිතයට අදාළව මෙම අංශුවේ චලිතයට අදාළව t කාලයකට පසු t කාලයකට පසු එක සිරස් ප්‍රවේගය දෙක තිරස් ප්‍රවේගය එක තිරස් ප්‍රවේගය දෙක තිරස් ප්‍රවේගය තුන උපරිම උසට ළඟා වීමට කාලය. හරිද? උපරිම උසට ළඟා වීමට කාලය.
හරි 4 පියාසර කාලය හරි පියාසර කාලය 6 4 පියාසර කාලේ 5 තිරස් පරාසය තිරස් පරාසය තිරස් පරාසය 6 උපරිම උස සොයන්න හරි උපරිම උස සොයන්න හරි ඉතින් අපි වැඩේ පටන් ගන්නවා හරි මම කිව්වා මේකෙදි අංශුවක් තියෙනවා තිරස්තලයක් තියෙනවා තිරසට තීටා කෝණයක් ආනතව u ප්‍රවේගයකින් තමයි ප්‍රක්ෂේපණය කරන්නේ හරි මම අහනවා ඔයගොල්ලන්ගෙන් මම අහනවා මෙන්න මේ පැත්තට තිරස් දිශාවට තියෙන සංරචකය මොකක්ද කියලා chat එක පාවිච්චි කරලා උත්තර දෙන්න පුළුවන් මොකක්ද තිරස් දිශාවට තියෙන සංරචකය ළමයි තිරස් දිශාවට තියෙන සංරචකය මොකක්ද මේකේ ඔව් හැමෝම උත්තර දෙන්න u cos theta තිරස් දිශාවට තියෙන සංරචකය u sin theta හරිද එහෙනම් තිරස් දිශාවට තියෙන සංරචකයක් u cos theta තිරස් දිශාවට තියෙන සංරචකයක් u sin theta හරි දැන් මේ චලිතය මේ විදිහට සිද්ධ වෙනවා ඒත් මේ හැඩය මේ විදිහ වෙන්නේ කොහොමද කියන එක මම වෙනම පැහැදිලි කරනවා හරි තේරුණාද මේ හැඩය කොහොමද මේක මේ හැඩය වෙන්නේ ඇයි කියන එක මම වෙනම පැහැදිලි කරනවා හරි එතකොට සිම්පල් ටී කාලයක් ගියාට පස්සේ මම හිතනවා මෙයා මෙන්න මේ වගේ තැනක ඉන්නවා කියලා සිම්පල් ටී කාලයකට පස්සේ හරිද එතකොට මේ මොහොතේ මම හිතනවා මෙයාගේ තිරස් ප්‍රවේගය v1 කියලා තිරස් ප්‍රවේගය u1 කියලා u1 හරිද මම ගන්නවා මෙයාගේ තිරස් ප්‍රවේගය v1 ටික ලොකුවට යන v1 තිරස් ප්‍රවේගය u1 දැන් t සමානයි t කාලයක් ගත වෙලා පැහැදිලිද වැඩි තේරුණාද මම විස්තර කරගෙන යනවා ඔයගොල්ලෝ අඳින්න එපා රුපියල් මාක් කිව්වට පස්සේ අඳින්න දැන් මේකෙදි මතක තියාගන්න u cos theta තමයි මෙයාගේ තිරස් ප්‍රවේගය u sin theta තිරස් ප්‍රවේගයක් තියෙනවා දැන් මෙන්න මේ මොහොතේදී මෙයා ගාව තියෙනවා මෙයා සතුව තියෙනවා v1 කියලා තිරස් ප්‍රවේගයක් සහ u1 කියලා තිරස් ප්‍රවේගයක් දැන් මුලින්ම අහනවා තිරස් ප්‍රවේගය t කාලයකට පස්සේ මම දානවා පළවෙනි එකට උත්තර දෙන්න ඉහළට දානවා මේ පැත්තට දානවා v සමානයි u ධන at චලිත සමීකරණය පාවිච්චි කරනවා v කියලා කියන්නේ අවසාන ප්‍රවේගය u1 සමානයි u කියන්නේ ආරම්භක ප්‍රවේගය u sin theta හරිද u sin theta ගුරුත්වජ ත්වරණය g මම ගන්නවා මෙතන හිස් තැනට එන්න ඕනේ ධන g ද ඍණ g ද ධන g ද ඍණ g ද ඍණ හරි එහෙනම් මේක තමයි සමීකරණය එහෙනම් මේක තමයි විචලනය u1 සමානයි u sin theta ඍණ gt හරිද මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා u1 සමානයි ඍණ gt ධන u sin theta මේ ඇවිල්ලා y සමානයි ඍණ mx ධන c ආකාරයේ සමීකරණය හරිද ඍණ mx ධන c ආකාරයේ සමීකරණය පැහැදිලිද දැන් මේකට උත්තරය ආවොත් මේක උත්තරේ අවසාන ප්‍රවේගය මේක අවසාන සිරස් ප්‍රවේගය මේක t කාලයකට පස්සේ හරි යා ගැන විවරණයක් කරොත් u1 සමානයි ඍණ gt ධන u sin theta නියතයක් ඒතර g ඍණ g කියන්නේ ඍණ m කියලා හිතනවා හරි ඒතර y සමානයි ඍණ mx ධන c ඒතර මේකට ප්‍රවේගකාර ප්‍රස්ථාරයක් ඇන්දොත් හරි එයාගේ ප්‍රවේගකාර ප්‍රස්ථාරය දෙන්නේ මෙන්න මෙහෙම හරි ඔයාලා මතක ඇති ඒක ප්‍රවේගකාර ප්‍රස්ථාරය දෙන්නේ මෙහෙම මම මේක පොඩ්ඩක් විස්තර කරන්න හරි u ප්‍රවේගයෙන් පටන් ගන්නවා u sin theta ප්‍රවේගයෙන් පටන් ගන්නවා මම අහන මෙන්න මෙතන විශේෂ ලක්ෂණය මොකක්ද කියලා
අපි මෙන්න මෙතෙන්දි මොකද්ද වෙන්නේ? chat එක පාවිච්චි කරලා උත්තර දෙන්න වෙනවා. මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මෙතෙන්දි සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ උපරිම උසට ලැබීම. හරි. හරිද? පැහැදිලිද උපරිම උසට ලැබීම? තේරුණාද? හරි. ඒතකොට මේක ගිහිල්ලා අවසාන වෙනකොට පොළවේ වදින මොහොත වෙද්දි මේ පැත්ත ඍණ u sin θ. හරි. හරි. මේ ක්ලියර්? රූපය ඇඳලා ප්‍රොමිල එක කියලා දාලා මේක ලියන්න. මට කියන්න. හරි. හරි ළමයි ඇතිනේ වෙලාව. හරි. එතන මේකට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියලා තමයි මේක අඳ ගන්න ඕනේ. හරි. අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය සිරස් ප්‍රවේග සංරචකයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේ දෙයි. ඔයගොල්ලෝ එතන ලියා ගන්න. හරි. හරි. ඇති වෙලාව නේද? මොකක් හරි අවුලක් ගියොත් අර මේ Telegram group එකේ මේක තියෙනවා. හරි. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිනේ හරි. මොකක් හරි අවුලක් ගියොත් මොනවා හරි අඩුපාඩුවක් වුණොත් Telegram group එකේ මේකට අදාළ image එක තියෙනවා. ඒතර එතනින් ගන්න පුළුවන්. හරි.
හරි. එතන මේක තමයි කතන්දරේ. එතන සිරස් ප්‍රවේගය මේ විදිහට විචලනය වෙන්නේ. එතන මම අහන ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක්. කාලය ගත වෙනවත් එක්ක මම අහනවා මේ ප්‍රවේග සංරචකය අඩු වෙනවද වැඩි වෙනවද? හරි සාමාන්‍ය ප්‍රශ්නයක්. කාලය ගත වීමත් එක්ක මේ ප්‍රවේග සංරචකය මොකක් වෙනවද? අඩු වෙනවද වැඩි වෙනවද? දැන් u1 කියලා කියන්නේ u sin theta ඍණ gt. කාලය ගත වීමත් සමග මේ ප්‍රවේග සංරචකය අඩු වෙනවා. හරි? එහෙනම් කිසියම් මොහොතක මේක බිඳුව වෙනවා. හරි? කිසියම් මොහොතක අඩු වෙලා ගිහිල්ලා කිසියම් මොහොතක බිඳුව වෙනවා. හරි? එහෙනම් මම ලියනවා u1 සමානයි බිඳුව විතර. මම මේ ක්ලියර් දැන් ඊළඟට පැහැදිලි කරන එක ඇතුලේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. හරි? u1 සමානයි බිඳුව විතර. හරිද? u1 සමානයි බිඳුව විතර. එහෙම නැත්නම් වරාණදී දාගෙන උපරිම උසේදී. තමයි ප්‍රවේග බිඳුව වෙන්නේ. හරි? u1 සමානයි බිඳුව දාපු ගමන් u sin theta ඍණ gt සමානයි බිඳුවයි. t සමානයි u sin theta බෙදීම. හරි? මෙන්න මේක බට්ට වැදගත්. හරිද? මේක තමයි තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ. උපරිම උසට එළඹීමට කාලය. හරිද? උපරිම උසට එළඹීමට ගත වන කාලය. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න ළමයි. හරිද? මතක තියාගන්න. මෙන්න මෙතන වැදගත් තැනකට එනවා අපි. බිඳුවට වඩා t වැඩි u sin theta බෙදීම g ට වඩා අඩු වෙලාවෙදී. හරි? ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි කියන්නේ ප්‍රක්ෂිප්තය පටන් ගත්තට මොහොතකට පස්සේ. හරි? බිඳුවට වඩා t වැඩි. u sin theta බෙදීම g කියන්නේ උපරිම උසට එළඹීමට කලින්. හරි? ප්‍රවේග සංරචකය සිරස් ප්‍රවේග සංරචකය අඩු වෙමින් යයි. හරිද? පැහැදිලිද? සිරස් ප්‍රවේග සංරචකය අඩු වෙමින් යයි. තේරුණාද? එහෙනම් අපි මේ හරියට එකක් ඇන්දොත් u2 කියලා. u2 එක අඳින්න ඕනේ මේකට වඩා පහයි. හරි? පහයි. මේ හරියට ඇන්දොත් u3 කියලා. ඒක අඳින්න ඕනේ මේකට වඩා පහයි. හරි? මෙතන තමයි ඔය කියන විදිහට t සමානයි u sin theta බෙදීම g වලදී u අපි හිතමු 4 කියලා සමානයි බිඳුව. හරි? හරි. මේ ටික ලියන්න ඉක්මනට. මෙන්න මේ ටික. ඉක්මනට යන්න ළමයි. ඉක්මනට යන්න මේ තියරි ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරගත්තට පස්සේ ගණන් වලට යන්න වෙන්නේ. හින්දා අර තියරි කොටස් ටික නිකන් බෝරින් වගේ වෙයි. ඉක්මනට කරගමු. හරි ඉක්මනට ලියන්න. හරි. හරි ඉක්මනට ලියමු. එහෙනම් ගොඩක් තියෙනවා ලියන්න. මේ කියන්නේ තියරි
පැත්ත වැඩි මේකේදී තියරි ටිකක් තියෙනවා. හරි. එහෙනම් සිග්නස් ප්‍රවේගය අඩු වෙමින් යනවා. මම ඊට පස්සේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් අහනවා. පොළොවේ වදින්න කොච්චර කාලයක් යනවද? මෙයාව පොළොවේ වදින්න කොච්චර කාලයක් යනවද මෙහෙම ගිහිල්ලා? හරි. මෙහෙම ගිහිල්ලා මෙයා පොළොවේ වදින්න කොච්චර කාලයක් යනවද? 2u sin θ වෙදීම g කාලයක් යනවා. හරි. හරි. එන ඒකත් වැදගත් අරුවක් දාලා ලියන්න. නැවත පොළොවේ වැදීමට කාලය 2u sin θ වෙදීම g. හරිද? නැවත පොළොවේ වැදීමට කාලය 2u sin θ වෙදීම g. තේරුණාද? එහෙනම් දැන් මම පැහැදිලි කරා සිරස් ප්‍රවේග සංරචකය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. හරි? සිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ කොහොමද කියන්නේ දැන් පැහැදිලි කරා. මේ මොහොත වෙනකන් අඩු වෙමින් යනවා. එතන මෙතෙන්දි බිඳුව වෙනවා. හරි? මේක වැඩි වෙමින් යනවා කියන එක මම ඊළඟට පැහැදිලි කරනවා. يعني මේක මෙතනින් පස්සේ මේක වැඩි වෙන්නේ කොහොමද පහළ දිශාවට කියන එක මම කෙලින්ම ලියනවා. දැන් කෙලින්ම ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනදී වදින්නේ. හරි? මෙතෙන්දි පටන් ගන්න. මෙතනින් පටන් ගන්න මෙතෙන්ට යන ගත වෙන කාලය මෙතෙන්ට යන ගත වෙන කාලය u sin θ වෙදීම g. එහෙනම් මේ හා සමාන දුරකට මෙතෙන්ට යන්නේ ආයි. එහෙනම් 2u sin θ වෙදීම g. හරි? හරි. ඒක ලියන්න අරුවක් දාන්න. තිරස් ප්‍රවේගය ගැන පැහැදිලි කිරීමෙන් පස්සේ තිරස් ප්‍රවේගය පැහැදිලි කරාට පස්සේ ප්‍රක්ෂිප්තයේ හැඩය මොකක්ද කියලා පැහැදිලි කරනවා. හරි? හරි. ඉක්මනට ලියන්න. නැවත පොළවේ වැදීමට ගත වන කාලය. 2u sin θ වෙදීම g. ඒක වෙන ක්‍රමයකට හොයන්න පුළුවන්. හරි? ඒක වෙනම හොයලා පෙන්නනවා. පියාසර කාලය හොයද්දී ඒක වෙනම පෙන්නනවා. හරි? මෙන්න මේකට කියනවා පියාසර කාලය කියලා. ඒකත් ලියා ගන්න. මේකටම කියනවා පියාසර කාලය. හරි? 2u sin θ වෙදීම g. u sin θ වෙදීම g. හරිනේ? හරිද වැඩි? හරි. දැන් හරි ඊට පස්සේ තිරස් ප්‍රවේග සංරචකය රෝම ඉලක්කම් 2 දාගන්න. තිරස් ප්‍රවේග සංරචකය රෝම 2. තිරස් ප්‍රවේග සංරචකය රෝම ඉලක්කම් 2. තිරස් ප්‍රවේග සංරචකය තිරස් ප්‍රවේග සංරචකය. හරි. දැන් මම හිතලා දිනවා v1 කියලා. මම මේ පැත්තට දානවා තිරස් දිශාවට දානවා v සමානයි u ධන at. මේක පට්ට වැදගත්. v සමානයි u ධන at. v කියලා කියන්නේ v1. u කියලා කියන්නේ u cos θ. මම අහනවා තිරස් දිශාවට තියෙන ත්වරණ සංරචකය මොකද්ද? මේ ප්‍රක්ෂිප්තයේ තිරස් දිශාවට තියෙන ත්වරණ සංරචකය මොකද්ද? බිඳුවයි. ඒ තිරස් දිශාවට ගුරුත්වාකර්ෂණ ත්වරණයේ බලපෑමක් නැත. එහෙනම් v1 සමානයි u cos θ. v1 සමානයි u cos θ. එහෙනම් මේක නියතයක්. v1 සමානයි u cos θ කියන්නේ නියතයක්. මෙන්න මේක නියත වීම නිසා තමයි ප්‍රක්ෂිප්තයට ළමයි හැඩය ලැබෙන්නේ. මතක තියාගන්න මේක නියත වීම නිසා තමයි ප්‍රක්ෂිප්තයට අදාළ හැඩය ලැබෙන්නේ. හරි? එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේක නියත වීම නිසා තමයි ප්‍රක්ෂිප්තයේ මෙන්න මේ හැඩය ලැබෙන්නේ. ඒක මම ඊළඟට පැහැදිලි කරනවා වෙනම ලොකු මාතෘකාවක් කරගෙන. හරි? හැඩය කොහොමද දෙන්නේ කියලා. v cos θ. sorry v1 සමානයි u cos θ. ඒතර ඒකට අදාළ ප්‍රස්තාවය ඇල්ලුවොත් මෙන්න මේ විදිහට එන්නේ. v සමානයි u cos θ.
මේක තමයි තිරස් ප්‍රවේග සංරචකය. හරි. වඩාත් පැහැදිලි 2u sin θ බෙදීම g කියලා මෙතනින් ලියන්න. හරි. තේරුණාද? හරි. එහෙනම් උපරිම උසට එළඹුණත් උපරිම උස පහු කරත් මොනවා වුණත් පොළවේ වැදුණත් තිරස් ප්‍රවේග සංරචකය නියතයක්. ප්‍රක්ෂිප්තයේ පුරාවටම. හරි. හරි. ඉක්මනට ලියන්න. ඉක්මනට ලියන්න. හරි. හරිද? ඉක්මන් කරන්න ළමයි තව ගොඩාක් තියෙනවා. හරි. තාම ඉන්නේ තිරස් ප්‍රවේගයේ ඉන්නේ. ඊට පස්සේ ඔකේ පරාසය තියෙනවා. හරි. ව්‍යාසර කාලය තියෙනවා. ඊට පස්සේ හැඩය තියෙනවා. හරි. තිරස් ප්‍රවේග සංරචක නියතයක්. යටින් ලියන්න මෙහෙම. යටින් දරුව දාලා මෙහෙම ලියන්න. එම නිසා ප්‍රක්ෂිප්තයේ පුරාවටම තිරස් සහ සිරස් ප්‍රවේග සංරචකය නියතයකි. වරහන් ඇතුලේ u cos θ. වරහන් ඇතුලේ u cos θ. හරි. දැන් දාගන්න ඉතා වැදගත්. ඉතා වැදගත්. හරි. ඉතා වැදගත් එක. මෙහෙම ලියන්න. ඉහත ලබාගත් තිරස් සහ සිරස් ප්‍රවේග සංරචක ඇසුරෙන් ප්‍රක්ෂිප්තයේ හැඩය විවරණය කරන්න. ඉහත ලබාගත් තිරස් සහ සිරස් ප්‍රවේග සංරචක ඇසුරෙන් ප්‍රක්ෂිප්තයේ හැඩය විවරණය කරන්න. හරි. ප්‍රක්ෂිප්තයේ හැඩය විවරණය කරන්න. ප්‍රක්ෂිප්තය මොන වගේද කියලා. හරි. හැඩය විවරණය කරන්න. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රක්ෂිප්තය ගත්තාම මේ පැත්තට තිබ්බා u cos θ. හරි. මේ පැත්තට තිබ්බා u sin θ. කොහොමද තිබ්බා? දැන් ෆිසික්ස් වලින් මෙහෙම අඳිනවා එකපාරටම ඩොක් ගාලා මෙහෙම අඳිනවා ෆිසික්ස් වල. හැඩේ මේ විදියයි කියලා. වෙන්නේ මෙහෙමයි. හරිද? ඔයාලා දන්නවා පුතේ උපරිම උසට යනවා කාලයක් u sin θ බෙදීම g. හරිද? දැන් මම කතා කරන මෙන්න මේ කාල ප්‍රාන්තරේ බිඳුවට වඩා t වැඩි u sin θ බෙදීම g. හරිද? එහෙම නැත්නම් වෙන විදිහකට කියනවා නම් උපරිම උසට එළඹීම දක්වා. හරි. මේ කාල ප්‍රාන්තරය ඇතුලේදී හරි මේ කාල ප්‍රාන්තරය ඇතුලේදී u1 ට උත්තරයක් ආවා u sin θ රින gt. හරි. මේ කාල ප්‍රාන්තරය ඇතුලේදී u1 ට උත්තරයක් ආවා u sin θ රින gt කියලා. පැහැදිලිද? එහෙනම් මේ u1 සමානයි u sin θ රින gt කියන්නේ මේ කාල ප්‍රාන්තරය තුල ලැබෙන සිරස් ප්‍රවේගය. හරිද?
මම අහනවා ඒක අඩු වෙනවද වැඩි වෙනවද? මට ඉක්මනට උත්තරයක් දෙන්න අඩු වෙනවද වැඩි වෙනවද කියලා. ඉක්මනට කියන්න. මේක අඩු වේද වැඩි වේද? මේ කාල ප්‍රාන්තරය ඇතුළේ මේ ටයිම් ඉන්ටර්වල් එක ඇතුළේදී අඩු වෙනවා. අඩු වෙනවා. බැවින් U1 හි අගය t සමග අඩු වේ. හරිද? එහෙනම් U1 සමානයි U sin θ වෙන GT බැවින් U1 හි අගය t සමග අඩු වේ. හරිද? නමුත් තිරස් ප්‍රවේග සංරචකය V1 නියත වේ. හරි? නමුත් තිරස් ප්‍රවේග සංරචකය V1 නියත වේ. හරිද? පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න තිරස් ප්‍රවේග සංරචකය අඩු වුණා තිරස් ප්‍රවේග සංරචකය නියතයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම සීන් එකක් වෙනවා. හරිද? බලන්න මේ සීන් එක. මම මේ ටික විතරයි ගන්නෙ. මෙතන ගත්තොත් පුතේ මේක u cos θ ටම තමයි. u cos θ ටම තමයි හොඳට ආගෙන ඉන්න. මේක හිතනවා u1 කියලා. ඊළඟ මොහොතේ අදින සිරස් ප්‍රවේගය u2 කියලා ගත්තොත් u2 කියන එක මේකට වඩා අඩු වෙනවා. හැබැයි u cos θ කියන එක නියතයි. හරිද? u cos θ කියන එක නියතයි. මම මෙතනදී ගන්නවා ප්‍රවේගයක් u3 කියලා. u3 කියන ප්‍රවේගය අර u1 ට වඩා අඩුයි u2 ට වඩා අඩුයි. හැබැයි තිරස් ප්‍රවේගය u cos θ නියතයි. පැහැදිලිද? තේරුණාද? හරිද? දැන් මම ගන්නවා මෙන්න මේ පැත්තට චලිත දිශාවේ ආනතිය β1 කියලා. β1 පේනවද දන්නේ නැහැ මම ෆොටෝ එක දැම්මම පේන්නේ. හරි? β1. ඊට පස්සේ මම දානවා චලිත දිශාවේ ආනතිය β2. මේක β3. හරිද? එහෙනම් මම සැලකුවොත් එහෙනම් කෝණ අතර තියෙන සම්බන්ධය β1 β2 β3. මම අහනවා මේ කෝණ අතර තියෙන සම්බන්ධය මොකක්ද? මෙතනින් වැඩිම කෝණය මොකක්ද? පොඩ හිතලා උත්තරයක් දෙන්න. β1 ද වැඩි? β2 ද වැඩි? β3 ද වැඩි? β1 වැඩි. එහෙනම් චලිත දිශාව තිරස සමග සාධන කෝණය අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ මෙන්න මේ හේතුව මත ළමයි. ඔව්. β1 තමයි කෝණේ අඩු වෙන්නේ මෙන්න මේ හේතුව මත. අඩු වීමට හේතුව තමයි තිරස් සංරචකය අඩු වෙන නිසා. හරිද? තිරස් සංරචකය නියතයි. තිරස් සංරචකය අඩු වුණා තිරස් සංරචකය නියතයි. එම නිසා සම්ප්‍රයුක්තයේ දිශාව නැත්නම් චලිත දිශාව තිරස් සංරචකයේ දෙසට නැඹුරු වෙනවා. හරි? හරි. දැන් මෙහෙමයි කරන්න ඕනේ. ඕගොල්ලෝ මුලින්ම ලියන මෙහෙම. u1 සමාන u sin θ ඍණ gt බැවින් u1 හි අගය t සමග අඩු වේ. නමුත් තිරස් සංරචකයේ v1 නියත වේ. හරි? ඉක්මනට යන්න. ඉක්මනට යන්න. ඉක්මනට යන්න. ඊළඟට ටක් ගාලා හරි කියලා දාන්න ඉක්මන් කරන්න. මම ගොඩක් තියෙන ළමයි ඉක්මන් කරන්නේ එහෙනම් ඉක්මන් කරන්න පුළුවන් තරම් ඉක්මන් කරන්න. මේ වගන්තිය ලියා ගන්නකො. u1 සමානයි u sin θ ඍණ gt බැවින් u1 හි අගය t සමග අඩු වේ. නමුත් තිරස් සංරචකයේ v1 නියත වේ. ෆොටෝ එක ගහ දාන්න දෙයක් නැහැ. ඔක ලියා ගන්න. මම අන්තිමට දාන්න. ෆොටෝ ගහන්න අපිලා යනවනේ. හරි? u1 සමානයි u sin θ ඍණ gt බැවින් u1 හි අගය t සමග අඩු වේ. නමුත් තිරස් සංරචකයේ v1 නියත වේ. හරි? හරි නේද? හරි. ඊට පස්සේ මෙහෙම ලියන්න. ඊට පස්සේ ඒකටම ලියන්න මෙහෙම. තිරස් සංරචකයේ නියත බැවින් සම්ප්‍රයුක්තයේ දිශාව එනම් චලිත දිශාව
තිරස්තන රශිකයේ නියත බැවින් සම්ප්‍රේක්ෂිත දිශාව නම් චලිත දිශාව තිරස්තන රශකය දෙසට නැඹුරු වේ. තිරස්තන රශිකයේ දෙසට නැඹුරු වේ. හරි. එම නිසා පළමු අර්ධය තුල හැඩය අවම පරාවලයක පිහිටයි. අවමනේ උපරිම පරාවලයක පිහිටයි. උපරිම පරාවලයක පිහිටයි. හරි. දැන් රූපය අඳගන්න. අඳාන රූපේ දාන්න. ඉක්මනට ලියන්න. හරි. අනිත් වෙලාව ඇති කියලා. හරිනේ. හරි. එතකොට පැහැදිලි වැඩේ. එතකොට තිරස්තන රශිකයේ දෙසට නැඹුරු වීම නිසා තමයි උපරිම පරාවලයක හැඩය ගන්නේ මේ කොටස තුල. හරි මේ අර්ධය තුල. හරිද? ඊට පස්සේ මම ගන්නවා මේක මතක ගන්න ලේසි මට. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මෙහෙම. දෙවෙනි අර්ධය. හරි? දෙවෙනි අර්ධයට කලින් t සමානයි මේක අරන් ඉන්න u sin θ විදීම g විට. u1 සමානයි බිංදුව b. හරි? t සමානයි u sin θ විදීම g විට u1 සමානයි බිංදුව b. එහෙනම් මේ වෙලාවේදී උපරිම උසට එළඹී ඇත. මේ මොහොතේදී මෙයා උපරිම උසට එළඹිලා ඉන්නවා. හරි? ඒ වෙලාවේදී තියෙන ප්‍රවේගය ළමයි u cos θ විතරයි. හරි? u cos θ විතරයි. මේ වෙලාවේ තියෙන ප්‍රවේගය u cos θ විතරයි. u cos θ විතරයි. සිරස් ප්‍රවේගයක් නැහැ.
මම අහනවා උපරිම උසට එළඹුණාට පස්සේ මෙයා චලිත වෙන්නේ තිරස්වද සිරස්වද? තිරස්වද සිරස්වද චලිත වෙන්නේ? හැමෝම උත්තර දෙන්නේ මේ 50 ගණක් ඉන්නවනේ මම අතෑරියාම 52ක් ඉන්නේ. හරි. 52කින් පහක් විතර තමයි උත්තර දෙන්නේ. අනිත් ඒවා මොනවා කරනවද මම දන්නේ නැහැ. හරි. නිරුත් එක්ක නත්තර දාන්නවත් දන්නේ නැහැ. තිරස්ව චලිත වෙයි. හරි මතක තියාගන්න මේ මොහොතේදී අංශුව චලිත වෙන්නේ තිරස්ව. හරි ඒකත් ලියාගමු අපි. ලියන්න. t සමානයි u sin θ බෙදීම g විට u1 සමානයි බිඳුව වේ. වරහන් ඇතුලේ උපරිම උසට එළඹී ඇත. හරිද? උපරිම උසට එළඹී ඇත. t සමානයි u sin θ බෙදීම g විට u1 සමානයි බිඳුව වේ. වරහන් ඇතුලේ උපරිම උසට එළඹී ඇත. හරි. උපරිම උසට එළඹී ඇත. හරි උපරිම උසට එළඹී ඇත. එම නිසා අංශුව u cos θ ප්‍රවේගයෙන් තිරස්ව චලිත වේ. u cos θ ප්‍රවේගයෙන් තිරස්ව චලිත වේ. u cos θ ප්‍රවේගයෙන් තිරස්ව චලිත වේ. හරි. මම මතක තියාගන්න මේ මොහොතේදී මෙයා තිරස්ව තමයි චලිත වෙන්නේ. හරි. තිරස්ව චලිත වේ. හරි. ඊළඟ දරුව u sin θ බෙදීම g ට වඩා t වැඩි 2 u sin θ බෙදීම g ට වඩා අඩු. හරිද? මේ මොහොතේදී ළමයි පට්ට වැදගත්. හරිද? දැන් මේ කතා කරන්නේ දෙවෙනි අර්ධය. දෙවෙනි අර්ධය පටන් ගන්න මොහොතේදී මෙයා ගාව තියෙන්නේ u cos θ කියන ප්‍රවේගය විතරයි. හරිද? ඒ මෙතෙන්දී පටන් ගන්නේ. මේක ඕන මෙතන ලියන්න t සමානයි u sin θ බෙදීම g. මෙතෙන් තමයි පටන් ගන්න. දෙවෙනි අර්ධය මේකෙන් නිමේෂයකට පසු. හරි? t සමානයි u sin θ බෙදීම g. තියෙන එකම ප්‍රවේගය u cos θ විතරයි. සන්තක එකම ප්‍රවේගය u cos θ විතරයි. පැහැදිලිද? හරි? හැඩේ හැදෙන්නේ මෙහෙමයි. තේරුණාද? දැන් මෙහෙම දිනන u cos θ විතරයි ප්‍රවේගය තියෙන්නේ. ඒ මොහොත පැන්න ගමන් සිරස් ප්‍රවේගයක් නැති හින්දා මේක පහළට යනවා. ඇයි ගුරුත්වජ ත්වරණය තියෙනවනේ. දැන් u cos θ ගේ ප්‍රවේගයෙන් මෙයා තිරස්ව චලිත වෙනවා. චලිත වෙනකොට ගුරුත්වජ ත්වරණය නිසා මෙයා චුට්ටක් පහළට යනවා. හරි? පහළට ගිය ගමන් මෙයාට සිරස්ව පහළට ප්‍රවේගයක් ඇති වෙනවා. හරි? එහෙනම් මේ ප්‍රාන්තය ඇතුළේදී මෙයාට සිරස්ව පහළට ප්‍රවේගයක් ඇති වෙනවා. ඒ ඇති වෙන ප්‍රවේගයක් මම හිතනවා u5 කියලා. මම හිතනවා u5 කියලා. u5. හරි? u5 කියලා ප්‍රවේගයක් හිතනවා. ඔයගොල්ලෝ මුලා මතක කරන්න එපා. මුලා මතක කරොත් වරදිනවා තමයි හැමෝටම. හරි? මුල මේකේ ආරම්භක ප්‍රවේගය සිරස්ව මොකද? u sin θ. හරිද? u sin θ. ඒක තමයි ආරම්භක ප්‍රවේගය. ඒක අඳින්නම්කෝ. කොහොමද තිබෙන්නේ? හරි? u sin θ මෙතන u cos θ. හරි. දැන් ලැබෙන දෙන ප්‍රවේගය u5. හරි? දැන් මම පහළට දානවා v සමාන u ධන 80. මම දානවා පහළට v සමානයි u ධන 80. පහළ දිශාවට දානවා v සමානයි u ධන 80. හරිද? පහළ දිශාවට තියෙන ප්‍රවේගය u5. මම අහනවා මෙන්න මේ පැත්තට තියෙන පහළ දිශාවට තියෙන ආරම්භක ප්‍රවේගය මොකක්ද කියලා ඔයගොල්ලන්ගෙන් chat එකකට දාන්න 54ක් ඉන්නවා. يعني මම එරියා 53ක් ඉන්නවා. මොකද්ද පහළ දිශාවට තියෙන ආරම්භක සිරස් ප්‍රවේගය? ඔව් දාන්න. එතකොට ළමයි ෆෝන් එක හරි මොකක් හරි ලැප්ටොප් එක හරි මොකක් හරි දින බම්බුවක් අරගෙන හරි හිතලා දාන්න. හරියට දාන්න. පහළ දිශාවට තියෙන ආරම්භක සිරස් ප්‍රවේගය. මොකද මම සිරස් පහළට තමයි දාන්නේ. පහළ දිශාවට තියෙන ආරම්භක ප්‍රවේගය. හරි? ආරම්භක ප්‍රවේගය මේ ප්‍රවේගය.
ආරම්භයේ ඉඳලා දාන්න. මොකද කාලේ වැඩි නෙමෙයි. u sin θ බෙදීම t ට වඩා වැඩි. u sin θ බෙදීම g ට වඩා වැඩි. හිතන්න සමහර බිඳුවයි කියලා දානවා මම මේක අවුල ගන්න. හරි? මහානේ ආරම්භක සිරස් ප්‍රවේගය පහළ දිශාවට. ඍණ u sin θ. හරි? ඍණ u sin θ ධන gt වෙනවා. මේ පහළට දාන්න. ඒක තොරණේ දාන්න. එහෙනම් u පහට උත්තරයක් එනවා. gt ඍණ u sin θ. අන්න. gt ඍණ u sin θ. හරි? gt ඍණ u sin θ. gt ඍණ u sin θ. දැන් මම ප්‍රශ්නයක් අහනවා. කාලය ගත වීමත් එක්ක මෙහෙම කාලය ගත වෙගෙන යනවා. හරි මේ විදිහට කාලය ගත වෙගෙන යනවා. කාලය ගත වෙගෙන යාමත් එක්ක හරි u sin θ පුතේ සිරස් ප්‍රවේගය u sin θ. කාලය ගත වීමත් එක්කම අහනවා u පහ අඩු වෙනවද වැඩි වෙනවද? හරි මම මෙතන මේ ඍණ u sin θ අඩු වැඩි කියන අපි දාන්නේ පහළ දිශාවට. පහළ දිශාවට ඍණ u sin θ. හරි කාලය ගත වීමත් එක්ක මම අහනවා මේ u පහේ අගය අඩු වෙනවද වැඩි වෙනවද? ඍණව වැඩි වෙනවා. මම නිකන් අහන්නේ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. හරි gt කියන g මේ කියන උත්තරේ වැඩි වෙනවා. t කියන උත්තරේ වැඩි වෙනවා. t ගේ වැඩි වීමත් එක්ක මේ උත්තරේ වැඩි වෙනවා. හරි පැහැදිලිද? තේරුණාද? එන කාලය ගත වීමත් එක්ක මේ තියෙන මේ ලැබෙන පිළිතුර හරිද? වැඩි වෙනවා. හරිද? එන ඒ වැඩි වීමත් එක්ක මතක තියාගන්න ඒ වැඩි වීමත් එක්ක මෙතන මම අඳිනවා u cos θ කියලා තිරස් ප්‍රවේගය. හරිද? u6 කියලා ඇඳුත් මම අදින්න ඕනේ පුතේ මේකට වඩා වැඩියෙන්. u6 මේකට වඩා වැඩියෙන්. හරි? මේක u cos θ ම තමයි. මේක u cos θ ම තමයි. හරි? u cos θ ම තමයි මේක. පැහැදිලිද? මෙතන u cos θ වෙනසක් නැහැ. මේක u5 මේක u6. මම ලකුණු කරොත් බීටා 5 කියලා කෝණයක් සහ බීටා 6 කියලා කෝණයක්. මම ඔබෙන් අහනවා වැඩිම බීටා 5ද බීටා 6ද? බීටා 6 වැඩි වෙනවා. හරි? බීටා 6 වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් පහළට එන්න මම අහනවා මෙයාගේ චලිත දිශාව තිරස සමග සාධන කෝණය හරි කෝණය විතරක්. හරිද? කෝණය විතර මේ අනවශ්‍ය මේ ප්‍රශ්න අහන්න එපා මම අහන එකට විතරක් උත්තර දෙන්න. වැඩි ප්‍රශ්න අහන්න එපා. හරි? ඒ කියන්නේ ඉස්සරහට තියෙන දැන් අහන්න එපා ඒවා අදාළ වෙලාවෙදි කියන්න. හරි? මම අහනවා මේක කාලය ගත වීමත් එක්ක දෙවෙනි අරුතය තුල තිරස සමග සාධන කෝණය ඒ කෝණේ විශාලත්වය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. එහෙනම් ප්‍රක්ෂිප්තයේ දෙවෙනි අර්ධය තුල ප්‍රක්ෂිප්තය මෙන්න මේ ආකාරයට මේ පැත්තට නැඹුරු වෙනවා. හරිද? දැන් මම කියන්න සමස්ත ප්‍රක්ෂිප්තයන් නම් අපි මෙහෙම අඳින්නේ එකපාර. අන්නේ කාරණාව මත. හරි? හරි. මේ ටික ලියන්න. විනාඩියක් දෙන්නම් හරි ඉක්මනට ලියන්න. හරි. හරි නේද? මේ ටික විතරයි මේ බලාකුලක් ඇතුලේ තියෙන ටික විතරයි.
හරි. හරිනේ. හරි මෙහෙම ලියන්න. එම නිසා ප්‍රක්ෂිප්තයේ දෙවෙනි අර්ධය තුල එම නිසා ප්‍රක්ෂිප්තයේ දෙවෙනි අර්ධය තුල එම නිසා ප්‍රක්ෂිප්තයේ දෙවෙනි අර්ධය තුල දෙවෙනි අර්ධය තුල එම නිසා ප්‍රක්ෂිප්තයේ දෙවෙනි අර්ධය තුල තිරස් ප්‍රවේග සංරචකයේ නියතව තිබියදී තිරස් ප්‍රවේග සංරචකයේ නියතව තිබියදී තිරස් ප්‍රවේග සංරචකයේ නියතව තිබියදී සිරස් ප්‍රවේග සංරචකය ක්‍රමිකව වැඩි වේ. තිරස් ප්‍රවේග සංරචකයේ නියතව තිබියදී සිරස් ප්‍රවේග සංරචකය ක්‍රමිකව පහළට වැඩි වේ. ක්‍රමිකව පහළට වැඩි වේ. ක්‍රමිකව පහළට වැඩි වේ. ක්‍රමිකව පහළට වැඩි වේ. එම නිසා දෙවෙනි අර්ධය තුල දෙවෙනි අර්ධය තුල දෙවෙනි අර්ධය තුල දෙවෙනි අර්ධය තුල සංප්‍රයුක්තයේ දිශාව වරහන් ඇතුලේ චලිත දිශාව වරහන් ඇතුලේ චලිත දිශාව සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. එහෙම ලියමු ලස්සනයි ඒක. දෙසට නැඹුරු වේ. සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. හරි සිරස් එකට. සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. හරි. සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. හරි. සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. හරිද? හරි. අන්න මේ යටින් තියෙන රූපය අදගන්න. මේ රූපේ. හරි. ඉක්මනට අදින්න පේනවනේ මං හිතන්නේ පේනවා හැමෝටම. හරි. සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. හරි. මම කියලා දාන්න chat එකට හරි කියලා. හරි. ඔව් සිරස් සංරචකය දෙසට නැඹුරු වේ. සිරස් එක පැත්තට තමයි ඇරෙන්නේ. මේ බීටා කෝණය වැඩි වෙනවා. හරි. දැන් දැනගන්න ඇයි ප්‍රක්ෂිප්තයේ මේ හැඩය ගත්තේ කියලා. හරි. දැන් මේ මම තාම පැහැදිලි කරේ ඇප්ලයිඩ් මැත්ස් වලින් විතරයි. මේක ඔයගොල්ලන්ට පියෝ මැත්ස් වල තියෙන වර්ගශිත වලින් ඉතා පැහැදිලිව පෙන්වන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. හරි. ඒක මම කරලා පෙන්නන්නම් සිලබස් එකේ වැඩි කතා කරන්නේ නැති වුණත් මම කරලා පෙන්නන්නම්. හරි. හරි. මේකත් ඇන්නද? කොහෙන්ද? මේක අදින් ඉක්මනට අදින්. ඊට පස්සේ මම දුන්නා තුන්වෙනි එක. හරි. තුන්වෙනි එකට මම දුන්නා උපරිම උසට එළඹීමට ගත වන කාලය. හරි. ඒක හොයලා තියෙන්නේ.
හරිද? ඒක අපේ අවිඥානිකව හෙව්වා. හරි? අවිඥානිකව කියන්නේ අපි දන්නේ නැතුව හෙව්වා. හරි? උපරිම උසට එළඹීමට කාලය. එළඹීමට කාලය. ඉහළට දැම්මා v සමානයි u ධන at. උපරිම උසේදී මේක බිඳුවයි. මේක u sin theta. හරි මේක u sin theta. ඍණ gt. මොකද ගුරුත්වාකර්ෂණ ත්වරණයේ ඍණ ඉහළට දැම්මාම එම නිසා t සමානයි u sin theta බෙදීම g. හරිද? පැහැදිලිද? මම අහනවා මේක කාගේ ශ්‍රිතයක්ද? මේ කාගේ ශ්‍රිතයක්ද? තමයි මේ කාගේ ශ්‍රිතයක්ද? මාගේ ශ්‍රිතයක් නෙමෙයි මේ කාගේ ශ්‍රිතයක්ද? sin ගේ ශ්‍රිතයක්. හරිද? එහෙනම් sin ට ගන්න පුළුවන් උපරිම අගය කීයද? කීයද sin ට ගන්න පුළුවන් උපරිම අගය? කීයද? කීයද ළමයි? හොඳයි දන්නවනේ. 1යි. හරි? එහෙනම් t උපරිම වීමට බලන්න t උපරිම වීමට sin theta උපරිම විය යුතුය. උපරිම විය යුතුය. t උපරිම වීමට sin theta උපරිම විය යුතුය. sin theta උපරිම සමාන 1යි. 1යි. එම නිසා t උපරිම සමානයි u බෙදීම g වරක් 1යි. උත්තරේ u බෙදීම g. හරිද? පැහැදිලිද? මම අහනවා මේ වෙලාවේදී sin theta සමාන 1 නම් sin theta සමානයි sin phi බෙදීම 2යි. theta සමානයි phi බෙදීම 2යි. හරිද? එහෙනම් මම අහනවා theta phi බෙදීම 2යි කියන්නේ උපරිම උසට එළඹීමට ගත වන කාලය උපරිම වීමට යවන්න ඕනේ මේක කොහොමද? සිරස්වද නැත්නම් ආනතවද? දැන් මෙතනින් පස්සේ මේක පට්ට ත්‍රිකෝණමිතිකයි ළමයි. හරි? මේක පට්ට ත්‍රිකෝණමිතිකයි. ඔව්. සිරස්ව ඉහළට යවුවම තමයි උපරිම උසට එළඹීමට ගත වන කාලය උපරිමයි. ඇත්තනේ. මේක ආනතව යවුවොත් u ප්‍රවේගයෙන් ආනතව යවුවොත් ටිකයි යන්නේ. මෙහෙම යන්නේ. කොහොම යන්නේ? මේක ආනතව යවුවොත් මෙහෙම යන්නේ. සිරස්ව ඉහළට යවුවොත් u ප්‍රවේගයේදී අපිට මේක 10 ms ශ්‍රේණියක් කියන්නේ. 10 ms ශ්‍රේණියක දීලා මෙහෙම යවනවා. ඒක උපරිම උසට එළඹීමට ගත වන කාලේ හරි උපරිම කරගන්න පුළුවන්. කෝණය වැඩි කරාම වැඩි කරලා උපරිම වැඩි ගන්න පුළුවන්. අංශක 90. හරි 10 ms ශ්‍රේණියක සිරස්ව ඉහළට යවුවොත් තමයි උපරිම උසට එළඹීමට උපරිම කාලයක් යන්නේ. හරි? හරි. මෙහෙම ලියන්න විතර. හරි? මේක ලියන්න. අක ලියන්න. හරි? මේ අමතර කාරණා හරි. ඒ කියන්නේ අමතර කියන්නේ මේවයින් ඔය ෆිසික්ස් MCQ එහෙම කොට දා ගන්න පුළුවන්. හරි? ඒකයි මේ කියන්නේ. මේ ප්‍රස්තාරයක් වුණා ප්‍රස්තාරයක් හදන්න පුළුවන්. t සමග θ ගේ විචලනය. ඒකත් ඇඳ ගන්න ෆිසික්ස් වලට හොඳයි. හරි ඉක්මනට ලියන්න. මොකද ලියුවෙන්න එපා. මොකද රෙකෝඩින් එක දෙන්න පුළුවන්ද බැරිද කියලා තාම තීරණය කළා නැහැ. රෙකෝඩින් එක මේ බරයිනේ. රෙකෝඩින් එක බරයි. බර වුණාම දාන්න කම්මැලි. හරි. අනිත් එක මේ පට්ට වැදගත් තියරිනේ මේ නිකන් දෙන්නත් බෑනේ. හරි ගොඩක් අය නිකන් ඉල්ලනවා. හරි එක එක හේතු මත. දෙන්න බෑ එහෙම. හරි. ඉක්මනට ලියන්න. ඒ හින්දා නත්තල පැත්තකින් තියලා
හරි මේක අපි ඉවර කරගමු අද දවස් ඇතුළත උපරිම එහෙනම් දැන් 50 ගානක් ඉන්න 50 ගානම ඉන්න කියලා මං කියන්නේ හරි නේද හරි එහෙනම් මතක තියාගන්න මේක තමයි කතන්දරේ u sin theta බෙදීම g කාලයක් තමයි තියෙන්නේ උපරිම උසට යන්න ඒක උපරිම වෙන්න theta phi බෙදීම දෙකක් වෙන්න ඕනේ ඒක මම ප්‍රස්තාරකනුත් ඇදලා පෙන්නනවා හරි හරිද ඊට පස්සේ හතරවෙනි විදිහට මම ඇහුවේ පියාසර කාලය හරිද අපි ටික ටික ඉවර කරගෙන යන්නේ අන්තිමට කියන්නේ මම හතරවෙනි විදිහට ඇහුවේ පුතේ පියාසර කාලය ඒකත් මෙහෙමයි දැන් කොහොමද ඊළඟ ප්‍රක්ෂිප්තේ u ප්‍රවේගයෙන් යවලා තියෙන්නේ මේක ඔයගොල්ලෝ දන්නවනේ u cos theta කියලා එතන theta නේ මේක ඉහළට u sin theta ඔහොම ඇවිල්ලා හරි හරිනේ ඔවනේ ඇවිල්ලා දැන් මේක ඔයගොල්ලෝ දන්නවා t සමානයි බිඳුවෙන් පටන් ගත්තේ හරි මම හිතනවා t සමානයි t නෝට් කියලා කාලයක් t සමානයි t නෝට් මේ කාලය තුල මෙයා මෙහෙම ගිහිල්ලා ආරම්භක දිනස් මට්ටමට එළඹීම හරි මේ තියෙන්නේ ආරම්භක තිරස් මට්ටමට එළඹීම ආරම්භක තිරස් මට්ටමට එළඹීම මේ තියෙන්නේ හරිද දැන් මේක හොයාගන්න පුළුවන් එකක් තමයි එක විදියක් තමයි ඔයගොල්ලෝ දන්නවා මේක සමමිතිකයි මෙතෙන්ට එන්නේ යනවා u sin theta බෙදීම g කාලය හරිද අපි විනාඩි 10ක් කියලා නෑ එතන ඉඳලා මෙතෙන්ට එන්නත් යනවා විනාඩි 10ක් හරි නෑ එකක් තමයි ඒකෙන් ගන්න පුළුවන් 2 u sin theta බෙදීම g කියලා හරි උපරිමසට එළඹීමට කාලය මෙන් දෙගුණයක් හරිද එකක් අනිත් එක තමයි මම ඉහළ දිශාවට දානවා s සමානයි ut ධන භාගයේ d වර්ගය මම මේවා ඔප්පු කරන ඒවා කරලා ඇත්තේ ෆිසික්ස් වලත් කරලා ඇති හරි 22 ළමයි ඉන්නවනේ ඒගොල්ලන්ට ප්‍රවේගකාර ප්‍රස්තාර වටන් ගතව කරනවා හරි පැහැදිලිද එතකොට මෙතන s සමානයි ut ධන භාගයේ d වර්ගය දාන්නේ හරි මම අහනවා මෙයා මෙහෙම ගිහිල්ලා ළමයි මෙහෙම ගිහිල්ලා සිරස්ව ගිහිල්ලා ආපහු තිරස් මට්ටමට එළඹෙනව නම් සිරස් වල දාන්නේ මම අහනවා සිරස් මුළු විස්ථාපනය කීයද කියලා sorry chat එකට දාන්න උත්තරේ මුළු සිරස් විස්ථාපනය කීයද මොකක්ද බිඳුව සමානයි ආරම්භක සිරස් ප්‍රවේග සංඝර්ෂකය u sin theta t මේ දින ආරම්භක සිරස් ප්‍රවේග සංඝර්ෂකය ඍණ භාගයයි gt වර්ගය හරි මේකේ ළමයි t අසමානයි බිඳුවක ලියන්න ඕනේ t අසමානයි බිඳුවක ලියන්න ඕනේ ඊට පස්සේ ඔයගොල්ලන්ට එකක් කපන්න පුළුවන් හරි එහෙනම් බිඳුව සමානයි u sin theta ඍණ gt බෙදීම 2 හරි දැන් මේක සුළු කළාම t නෝට් කියලා ගමු අපි හරි t නෝට් සමානයි 2u sin theta බෙදීම හරි මතක තියාගන්න t නෝට් කියන්නේ 2u sin theta බෙදීම g හරි
මෙන්න මේකට කියනවා ආරම්භක තිරස් මට්ටමට එළඹීමට ගත වන කාලය. එහෙම නැත්නම් පියාසර කාලය. පියාසර කාලය. හරි? හරි ඉක්මනට යන්න ඒක. අවුලන්නේ. හෙලෝ. ඔව්. good morning. ඔව් කවුද? කවුද අපෝ? අচ্ছা ඩිවයිස් එක මම මොඩි ක්ලාස් එකේ ඉන්න රිවිෂන් එකේ ඉන්න මම 11ට කොල්ල දෙන්න. හරි. හරි එතකොට මේ ඒක තමයි පියාසර කාලය. අර පියාසර කාලයේ උපරිම වීමට T නෝට් උපරිම කියන්නේ තමයි 2u බෙදීම g වරක් 1යි. හරි? අර සීන් එකම තමයි. හරි? 2u බෙදීම g. 2u බෙදීම g. එතකොට මතක තියාගන්න sin θ සමාන 1යි. θ සමානයි π බෙදීම 2යි. හරි? තේරුණාද? එතකොට ඇත්තටම සිරස්ව ඉහළට ප්‍රවේගයෙන් සිරස්ව u ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කළා තමයි අර සීන් එක වෙන්නේ. පියාසර කාලේ උපරිම වෙන්නේ. හරි? ඉතින් අර මේක සරලව හිතන්න තියෙන්නේ. දැන් මෙහෙම ආනතය යවුවොත් එහෙම ආනතය යවුවොත් ආනතය යනවා. ඒ ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට යවුවොත් ගිහිල්ලා එන්න ගත වෙන කාලය වැඩි. හරි? හරි. ඒකත් ලියන්නකො පොඩ්ඩක් පැත්තකින්. දැන් තියරි ඉවරයි තාන්තිමට කියන්නේ. හරි හරි. T නෝට් උපරිම T නෝට් උපරිම පියාසර කාලය කියන එක පටල ගන්න එපා. ආරම්භක තිරස් පිහිටීමට එළඹීම. ආරම්භක තිරස් මට්ටම කියන්නේ මේ මට්ටම. මේ මට්ටමට එළඹෙන්න ගත වෙන කාලය. ඒ කියන්නේ මෙයා මේව වටේ ගහලා ගිහිල්ලා එන්න කාලය. හරි. හරි ඊට පස්සේ මම අන්තිමට අහලා ඇත්තේ තිරස් පරාසය.
තිරස් පරාසය. තිරස් පරාසය ළමයි අපි සංකේතවත් කරනවා කැපිටල් R වලින්. හරි? ඉංග්‍රීසියෙන් රේන්ජ් කියන එක. රේන්ජ්. හරි? R. පැහැදිලිද? මම රෝමි ලක්කම කියදනවනේ. රෝමි ලක්කම අංක කීයද තිරස් පරාසයට අදාළව මේ අපි අර මාතෘකාව වශයෙන් ගත්තේ. මොකද්ද මේ රෝමි ලක්කම වලින් මට කියන 6ද 5ද කියන? 5 නේද? 5. රෝමි ලක්කම 5. හරි? පියාසර කාලේ. සෝරි තිරස් පරාසය. හරි තිරස් පරාසය වන්නේ මෙහිමයි. ඉහළට දානවා s සමාන ut දන වර්ගයේ at වර්ගය. හරිද? s කියලා කියන්නේ බිඳුවයි. අර කලින් එකමයි. u sin theta t ඍණ gt වර්ග බෙදීම 2යි. එතන t not උත්තරයක් එනවා 2u sin theta බෙදීම g කියලා. මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ මෙයා මෙතෙන්ට වැටෙන්න ගත වුණ කාලේ. ඊට පස්සේ මම කරන්නේ මේ පැත්තට තිරස් දිශාවට නැවතත් දානවා s සමානයි ut ධන භාගය at වර්ගය. හරි? මේ මම හොයන්නේ තිරස් පරාසය. තිරස් පරාසය හොයන්නේ මේ පැත්තට s සමානයි ut ධන භාගය at වර්ගය දානවා. හරි? තිරස් s සමානයි ut ධන භාගය at වර්ගය දානවා. ආයෙම තිරස් s සමානයි ut ධන භාගය at වර්ගය දානවා. එහෙනම් s කියලා කියන්නේ කැපිටල් R කියලා ගන්න පුළුවන් තිරස් වල. u cos theta t not දාන මෙන්න මේ කැලේ කීයද? භාගයේ at වර්ගය කියන එකේ මුළු ප්‍රකාශනයේ බිඳුවයි. හරි? මේ ටික බිඳුවයි. ඇයි තිරස් ප්‍රවේගය තිරස්ව දාන හින්දා තිරස් ත්වරණයක් නැහැ. එහෙනම් R කියලා කියන්නේ u cos theta වරක් 2u sin theta බෙදීම g. එහෙනම් R කියන්නේ u වර්ග වරක් 2 sin theta cos theta කියලා ලියනවා. බෙදීම g. හරි? මම අහනවා ඔබගෙන් මෙන්න මෙතන තියෙන 2 sin theta cos theta කියන්නේ මොකක්ද? මොකද්ද? 2 sin theta cos theta කියන්නේ මොකද්ද? sin 2 theta. හරි? තේරුණානේ? ත්‍රිකෝණමිතිය ඕනේ කියන එක දැන් ඔයගොල්ලන්ට හොඳට තේරෙනවා ඇති. එහෙම නිසා r කියලා කියන්නේ u වර්ග sin 2 theta බෙදීම g. හරි? u වර්ග sin 2 theta බෙදීම g. හරි? හරි. ඉක්මනට ලියන්න. තව එකයි උපරිමස විතරයි. උපරිමස ඒවට පස්සේ ඉවරයි. හරි? මේක තව පැහැදිලි කිරීමක් තියෙනවා. ඒකෙන් පස්සේ මේක ඉවරයි. තියරි ඉවරයි. ඊට පස්සේ ගණන් තියෙනවා. ඉක්මනට ලියන්න. හරිනේ? හරි. රාට වෙන උත්තරේ u වර්ග sin 2 theta බෙදීම g කියලා. හරි. දැන් මේකේ තමයි ළමයි ගොඩාක් ලොකු පැහැදිලි කිරීමක් තියෙන්නේ. හරි?
හරි මේකේ තමයි ලොකු පැහැදිලි කිරීමක් තියෙන්නේ බලන්න මුලින්ම R හි උපරිමාගේ සෙවීම මේක බාහිර වැදගත් හරි R හි උපරිමාගේ සෙවීම R ගේ උපරිමාගය හරි දැන් R ට ලැබිලා තියෙන උත්තරේ තමයි u වර්ග sin 2 θ බෙදීම g කියලා. එහෙනම් R උපරිම වීමට ළමයි R උපරිම වීමට sin 2 θ උපරිම වෙන්න ඕනේ. හරි R උපරිම වෙන්න sin 2 θ උපරිම වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය මෙන්න මේ කෑල්ල. මම රතු පෑනෙන් ඒක ලකුණු කරන්න වෙනම. ඉතින් මෙන්න මේ ටික උපරිම වෙන්න ඕනේ. ඒ ටික උපරිම වෙන්න ඕනේ. රතු පෑන ලකුණු කරලා පේන්නේ නැහැ. අවුලන්නේ නැහැ. හරි. ඒක උපරිම වෙන්න ඕනේ. ඒක උපරිම වෙන්න ඕනේ. දැන් sin 2 θ ගේ උපරිමාගය තමයි 1 කියන්නේ. sin 2 θ ට ගන්න පුළුවන් මැක්සිමම් වැලියු එක 1යි. එහෙනම් sin 2 θ 1යි. එහෙනම් sin 2 θ සමානයි පුතේ sin 5 බෙදීම 2යි. හරිද? එහෙනම් 2 θ සමාන වෙනවා 5 බෙදීම 2ට මෙන්න මෙතනින් වැදගත් ප්‍රතිඵලයක් එනවා. θ සමානයි 5 බෙදීම 4යි. හරි θ සමානයි 5 බෙදීම 4යි. එහෙනම් මතක තියාගන්න අංශක 45න් ගැහුවොත් තමයි කිසියම් ප්‍රවේගයකට අදාළව උපරිම තිරස්පරාසය ලැබෙන්නේ. හරි? එම නිසා θ සමානයි 5 බෙදීම 4 විට r උපරිම u වර්ග බෙදීම g ලැබේ. හරි? මොකද මේ කැලේ එකක් වෙනවනේ. මේ කැලේ එකක් වුණාම r ගේ උපරිමගේ u වර්ග බෙදීම g. ඒක ලැබෙන්නේ θ සමානයි අංශක 45 දී. හරි? හරි. ඉක්මනට ලියන්න. r ගේ උපරිමගේ සෙවීම. හරි? අංශක 45න් වැඩි තිබ්බොත් තමයි උපරිම දුරකට උණ්ඩයක් යන්නේ. අංශක 45කින් මොනවා හරි කාලදුවක් උණ්ඩයක් හරි මොකක් හරි එක වැඩි දිනනවා නම් අංශක 45කින් තිබ්බොත් ඒ ප්‍රවේගයට අදාළ උපරිම ප්‍රමාණයක් යනවා. ඉක්මනට දාන්න හරි කියලා. හරි නම් හරි කියලා දාන්න ඉක්මන් කරන්න. හරි. පැහැදිලි වැඩි එතකොට හරි. දැන් අපි දන්නවා මේක උපරිම වෙන්නේ කොහොමද? උපරිම වෙන්න ඕන කෝණය මොකක්ද කියන කාරණාව. හරි. දැන් මේකත් එක්කලමයි මේක මං කිව්ව පට්ට ත්‍රිකෝණමිතිකයි. හරි. මේක පට්ට ත්‍රිකෝණමිතිකයි මොකද ඔයගොල්ලෝ ත්‍රිකෝණමිති ඉගෙනගෙන තියෙනවා. සෝරි ත්‍රිකෝණමිති ඉගෙනගෙන තියෙනවා. ඒතර ත්‍රිකෝණමිති ඉගෙන ගත්ත කෑලි තමයි මේකට ඇප්ලයි වෙන්නේ. හරි. එහෙනම් r උපරිම වෙන්න sin 2 θ උපරිම වෙන්න ඕනේ. ඒකට ගන්න පුළුවන් උපරිමාගේ 1යි. ඒතර 2 θ ට සමාන වෙනවා 5 බෙදීම 2ට. ඒතර θ සමාන වෙනවා 5 බෙදීම 4ට. හරි. ඒතර θ 5 බෙදීම 4යි කියන්නේ r ගේ උපරිමාගේ u වර්ග බෙදීම g. හරි. එහෙනම් ඕනම ප්‍රක්ෂිප්තයක් කරොත් u කියලා ප්‍රවේගයකින් ප්‍රක්ෂිප්තයක් කරොත් θ කෝණය කාණ දූරම් ප්‍රක්ෂේපණය කරන්නේ. හරි. θ 45න් ගැහුවොත් එයාට යන්න පුළුවන් උපරිම දුරට එයා යනවා. හරි. හරි. ඊළඟ එක
ලියන්න ඊළඟ මාතෘකාව එකම තිරස් පරාසය සඳහා මේක මාර වැදගත්. එකම තිරස් පරාසය සඳහා ප්‍රක්ෂේපණ කෝණ දෙකක් ඇති බව එකම තිරස් පරාසය සඳහා ප්‍රක්ෂේපණ කෝණ දෙකක් ඇති බව. හරි. දැන් ඔබ දන්නවා r කියලා කියන්නේ u වර්ග sin 2 θ බෙදීම g. මේක θ. හරිද? මම ලියනවා මෙන්න මෙහෙම. θ වෙනුවට phi බෙදීම 2 ඍණ θ කෝණේ ප්‍රක්ෂේපණය කළ විට කෝණයෙන් ප්‍රක්ෂේපණය කළ විට r සමානයි r dash ලෙස ගනිමු. නැත්නම් පරාසය තිරස් පරාසය r dash ලෙස ගනිමු. හරිද? එහෙනම් θ කියන්නේ phi බෙදීම 2 ඍණ θ ගෙන් කෝණයෙන් ප්‍රක්ෂේපණය කරන මම හිතනවා පරාසය r dash කියලා. r dash කියලා ගන්නවා. හරි තිරස් පරාසය r dash ලෙස ගනිමු. හරිද? r dash කියලා ගන්න. r dash කියලා ගත්තට පස්සේ r dash කියන්නේ එහෙනම් u වර්ග බෙදීම g sin 2යි θ වෙනුවට මම දානවා phi බෙදීම 2 ක θ. මේක වරණක් දාලා දාන්න ඕගොල්ලෝ නැත්නම් බය වෙනවනේ. phi බෙදීම 2 ක θ. හරි? පැහැදිලිද? දැන් මේක සුළු කරනවා. r dash සමාන u වර්ග බෙදීම g sin මේක සුළු කරනවා. phi බෙදීම 2 දෙකෙන් වැඩි වුණාම phi ඍණ 2යි θ. මම ඔබෙන් අහනවා sin phi ඍණ 2යි θ කියන්නේ මොකද්ද? sin phi ඍණ θ කියන්නේ මොන θද? මට කියන්න පුතේ sin phi ඍණ θ කියන්නේ මොන θද කියලා. හරි? මොන මේකට මතක් කරන්න. බලන්න sin phi ඍණ alpha කියන්නේ මොන alpha ද? sin alpha. sin phi ඍණ alpha කියන්නේ sin alpha. හරි? එහෙනම් sin phi ඍණ 2යි θ කියන්නේ sin 2යි θ. එහෙනම් r dash කියන්නේ u වර්ග බෙදීම g sin 2යි θ. පැහැදිලිද? එම නිසා r dash සමානයි මොකද්ද? r. හරි? එම නිසා r dash සමාන වෙනවා r. ඒකේ තේරුම තමයි phi බෙදීම 2 ඍණ θ ගෙන් ප්‍රක්ෂේපණය කරාමත් හරිද? phi බෙදීම 2 ඍණ θ ගෙන් ප්‍රක්ෂේපණය කරාමත් එකම තිරස් පරාසය ලැබෙනවා. හරිද? හරි. මේකත් ලියන්න මම විස්තරය දෙන්නම්. මේක ලියන්න.
හරිනේ හරි නේද හරි පැය දෙකක් ගියාට පස්සේ ෂූටින් ඉන්ටර්වල් එකක් දෙනවා හරි පැය දෙකක් හැබැයි පැය දෙකක් ගියාට පස්සේ වෙනදා ඉන්ටර්වල් එක දෙන්නේ හරිද පැය 3:00මාරක් විතර ගියාට පස්සේ දැන් අද පැය දෙකක් ගියාට පස්සේ පොඩි ඉන්ටර්වල් එකක් දෙනවා විනාඩි 5ක් විතර 5ක් විනාඩි 5ක් විනාඩි 10ක් වගේ ඉන්ටර්වල් එකක් දෙනවා ඒකෙන් පස්සේ මීහරක් වගේ යන්න එපා හරි තේරුණානේ මං කියන්නේ මේකෙන් පස්සේ ආයෙ එන්න දැන් මම 9:00ට 9:45ට විතර දැන් මේක ඉවර කරාම පොඩි බ්‍රේක් එකක් දෙනවා. හරි පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඒ ශාරීරික අවශ්‍යතාවයන් හපුරාගෙන එන්න. හරි? එතකොට ඕගොල්ලෝ මේ වෙලාවෙන් පස්සේ එළියට යන්න එපා. ඒ කියන්නේ මේකෙන් පස්සේ ලීව් වෙන්න එපා. මොකද ඒකෙන් පස්සේ තමයි ගණන් ටික හදන්නේ. දැන් මේක අර තියරි ගොඩක් එක්ක යන හින්දා තමයි එහෙම කරන්නේ. නැත්නම් රිවිෂන් එකේ හිටපුවා දන්නවා අපි සාමාන්‍යයෙන් 11 මාට්ට විතර තමයි ඉන්ටර්වල් එක ගන්න. එතකොට අපි ගණන් ටික හදන එකේ කරන්නේ ගණන් හදන එක කරන්නේ. අනිත් එක දැන් මේ වෙනකොට මම තාම එකම ගානක්වත් ඕගොල්ලන්ට කියලා හදෙන්නේ නැහැ. හරි? විනාඩි 15ක් ඉන්නවනේ විනාඩි 15ක් දෙන්න බෑ. විනාඩි 10ක් ඉන්ටර්වල් එක දෙන්න. හරි? ඒ විනාඩි 10 ඉන්ටර්වල් එක ගත්තට පස්සේ 9:45 විතර දෙන්න. එතනින් පස්සේ ආයි මේකට සහභාගී වෙන්න. තියරි කරපු හින්දා තමයි මේක අර මේතර මේක දැන් මම ඇත්තටම ගත්ත පැය දෙකක් විතර පැය කමාරක් විතර උගන්ලා දෙන්න තාම. හරි? ඉතින් ඕගොල්ලන්ගේ ඕල් මුකුත් ගානක් හදලා මුකුත් නැහැ. හරි ඒ හින්දා මම ඉන්ටර්වල් එක දෙන්න තීරණය කරේ ඒක මම දෙන්න. හරි. දැන් එතන මේක තමයි උත්තරේ. සමානයි අර්ධය. හරි? මේක පට්ට වැදගත්. හරි? පට්ට වැදගත් මේක. හරි? ඒ කියන්නේ මෙහෙම සීන් එකක් වෙනවා. හරිද? අපි හිතමු අංශක 24න් ප්‍රක්ෂේපණය කරනවා කියලා. අංශක 24න් ප්‍රක්ෂේපණය කරාම වෙන දේ අංශක 24න් ප්‍රක්ෂේපණය කරාම වෙන දේම ලැබෙනවා 90 ඍණ 24න්. 90න් 24ක් ගියා මම හිතන්නේ 66යි. අංශක 66යි. හරි? අනුපූරක කෝණ කියන්නේ අන්නේ සීන්නේ. අංශක 44න් ප්‍රක්ෂේපණය කරාම ලැබෙන තිරස්පරාසෙම ලැබෙනවා අංශක කීයේද? ඉතින් ගල්බනිස් ගිරලා වගේ ඉන්නේ පාලමයි. නිකන් ගල්බනිස් කාලා වගේ. ඔය වලන් ඉන්න එපා උත්තරේ දෙන්න. එක්කෙනා උත්තර දුන්නා. අංශනි විතරයි. සමිඳු. සමිඳු. හරි මේ වගේ ලේසි ගණන් අහන්නේ නැහැ එහෙම හැමතිස්සෙම. මම උත්තරේ දෙන්නේ දක්ෂයෙක් වගේ. 46යි. අංශක 58 දී ගැහුවම උත්තරේ. උත්තරේ නෙමෙයි. අංශක 58 දී ගැහුවාම ලැබෙන තිරස්පරාසෙම ලැබෙන කෝණය මොකක්ද? 58 32. හරි? අංශක 90 දී ලැබෙන පරාසෙම ලැබෙන කෝණය මොකක්ද? බිංදු. බිංදු. අංශක 90 දී ලැබෙන එක ලැබෙන බිංදුවේදී. අංශක 89 දී ලැබෙන පරාසෙ මේකේදී ලැබෙන. හරි? තේරුණාද කියන්නේ? අංශක 89 දී ලැබෙන එක අංශක 45 දී තියෙන පරාසෙම ලැබෙන අංශක 45යි. අන්න ඒක අංශක 45 වැදගත්. හරි? එතකොට ඔබ මෙහෙම ලකුණු කරන්න පුළුවන්. හරි? මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. හරි? මම ලොකු රූපයක් අඳිනවා. ඒ රූපය අඳිනකොට මේ පෑනේ තුඩේ ප්‍රමාණෙත් එක්ක ඔයගොල්ලන්ට නොපෙනෙන්න පුළුවන්. දැන් මේක උඩ ලයින් කරනවා. zoom කරනවා මේ විදිහට. මූල läpp එක. zoom කරාගෙන දාගෙන läpp එක. läpp එක zoom out වෙනවා තාපොට්ටි. හරි. everything is under control නේ. everything is under control. läpp එක දුන්නා. දැන් බලන්න. හරි? පට්ට වැදගත් මේක. හරිද? මම ළමයි තීටා කෝණයකින් ප්‍රක්ෂේපණය කරනවා. ඔන්න තීටා.
θ1 කෝණකින් ප්‍රක්ෂේපණය කරනවා. හරිද? θ1 කෝණකින් ප්‍රක්ෂේපණය කරාම ළමයි එකම u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. θ1 කෝණයෙන් ප්‍රක්ෂේපණය කරාම මේක මෙහෙම ගිහලා මෙහෙම වැටෙනවා. θ1 වලින් ප්‍රක්ෂේපණය කරේ. හරි. දැන් θ1 වලින් ප්‍රක්ෂේපණය කරා. ඊට පස්සේ මම මේ පැත්තේ ඉඳලා θ1 කෝණකින් ප්‍රක්ෂේපණය කරනවා. අපි හිතනවා මෙතන O පොයින්ට් එක කියලා. මෙතන A. මම ඔබෙන් අහනවා මේ පැත්තේ ඉඳලා θ1 වලින් ප්‍රක්ෂේපණය කරාම මේ කොහෙටද වැටෙන්නේ? කැපිටල් A ට වැටෙනවා. කැපිටල් A ට වැටෙනවා. මේව ගිහලා ගාන ලස්සනට කැපිටල් A ට වැටෙනවා. හරි? ඕක තමයි මේකේ තියෙන මැජික් එක. හරි? මොකද මේ මෙහෙ ඉඳලා බැලුවොත් කෝණේ 90 වෙන θ1. හරි? θ2 කෝණයකින් ප්‍රක්ෂේපණය කරනවා. ඔව් θ2 කෝණයකින් පිටත් කරනවා. එකම u ප්‍රවේගයෙන් θ2 කියන කෝණයෙන් පිටත් කරනවා. θ2 කියන කෝණයෙන් පිටත් කරනවා. θ2 කියන්නේ මුළු කෝණය. හරි? හරිද ළමයි? ඔයාලට තේරෙනවනේ මම කියන එක. මේ θ2 කියන්නේ ළමයි මුළු කෝණය. මුළු කෝණය. මම අහනවා θ2 කින් ගැහුවොත් එහෙම මේක වැටෙන්නේ A වලටද නැත්නම් OA අතරටද නැත්නම් A ගෙන් එහාටද? OA අතරට කියලා උත්තරයක් තියෙනවා. A ගෙන් එහාට කියන A ගෙන් එහාට කියලා උත්තරයක්. ඇත්තම කතන්දරේ මේ කෝණේ වැඩි හින්දා ළමයි මෙයා කියලා ගාන්න ඕන. මෙන්න මේ වගේ B කියලා තැනකට ලෑන්ඩ් කරනවා. B වලට දාන්න. ඒකෙන් එහාට යනවා. හරි? එහෙම වෙන්නේ θ1ට වඩා පුතේ θ2 වැඩි හින්දා. θ2 වැඩි හින්දා. මම මේක යනවා අංශක 45කින්. මම යනවා අංශක 45කින්. හරි? අංශක 45කින් යනවා. අංශක 45කින් යනවා මේක දිහා. එළිම අංශක 45යි u ප්‍රවේගයෙන් ලස්සනට ලකුණු කරා 45යි සතු පෑනින් දැම්ම. හරි? මම අහනවා AB අතරටද වැටෙන්නේ නැත්නම් B කින් එහාටද වැටෙන්නේ? නැත්නම් ඊට මෙහායින්ද? B කින් එහාට වැටෙනවා. B කින් එහාට වැටෙනවා. මෙන්න මේව ගියා. හරියටම. හරි. ගන්නට ඔයගොල්ලන්ට පේන ෆ්‍රේම් එක ඇතුලේ වැටෙනවා. හරි? එන්න මෙතන C. C. හරිද? පැහැදිලිද? මම මේ පැත්තේ ඉඳන් ගහනවා θ2 කෝණෙකින්. θ2 කෝණෙකින් මම ගහනවා. θ2 කෝණෙකින් ගහනවා මේ පැත්තෙන්. මෙහෙම. u ප්‍රවේගයෙන් ගහනවා මේ. θ2 ප්‍රවේග. θ2 කෝණෙකින් ගහනවා. හරි? මම අහනවා θ2 කෝණයෙන් ගහන එක වැටෙන්නේ මේ පැත්තේ ඉඳලා. තිරසත් එක්ක θ2 කෝණයෙන් ගහන එක වැටෙන්නේ කොහෙටද? ගානට ළමයි ගානට බීට වැටෙනවා ගානට මෙහෙම ගිහලා ගානට කැත වුණා ඒක. ඒක අවංකව මම පිළිගන්නවා ඒක කැත වුණා. හරි. ගාලා බීට වැටෙනවා. ලස්සනට වැටෙනවා බීට. පැහැදිලිද? දැන් තමයි වැදගත් මේක. මේක අදින්න පාවිච්චි කරනවා කිසියම් වෙන පාටක්. හරි. මේ වෙලාවට දෙන්න පාටක් හොයාගන්න. කොළ පාටක් තියෙනවා. හරි කොළ පාටින් හදනවා. හරි. මං ගහනවා අංශක 45ට වඩා වැඩි කෝණයකින්. θ3 කියලා කෝණයක්. අංශක 45ට වඩා වැඩි. මං අහනවා මේක වැටෙන්නේ කොහෙටද? කොහෙටද කිව්වම ඔයගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන්. A ගෙන් මෙහාට වැටෙනවා. හරිද? A ගෙන් මෙහාට වැටෙනවා. නැත්නම් AB අතරට වැටෙනවා. BC අතරට වැටෙනවා. මෙහෙම අහනවා AB අතරට වැටෙන්නේ BC අතරට.
45ට කිට්ටු කෝණයක් හරි 45ට කිට්ටු කෝණකින් ගන්න 45 46කින් වගේ ගන්න හරි 46කින් වගේ ගන්න 46කින් වගේ ගෙවුවොත් කිට්ටු කෝණකින් ගෙවුවොත් තමයි කෙලින්ම වැටෙනවා මේක මෙහෙම ගිහිල්ලා BC අතරට වැටෙනවා BC අතරට වැටෙනවා හරි තේරුණාද BC අතරට වැටෙනවා හරි BC අතරට වැටෙනවා එතන මේ පැත්තේ ඉඳලා θ ත්‍රිකෝණයක් ගත්තොත් අනිවාර්යෙන් මේක මතක තියාගන්න 45ට වඩා වැඩි වෙන්නේ මේ පැත්තේ 45ට වඩා වැඩිනේ හරි අපි හිතමු මේක D කියලා D මම මේ පැත්තේ ඉඳලා තිරසත් එක්ක θ ත්‍රිකෝණයක් ගන්නවා θ ත්‍රිකෝණයක් ගන්නවා θ ත්‍රිකෝණයෙන් ගැහුවොත් කොහෙද වැටෙන්නේ හරිනේ ඒක හිතන්නකෝ මේක 40 දැන් මේ θ ත්‍රි කියන කෝණේ හිතන්න තමයි 46යි කියලා හරි 46යි ඒක මේ පැත්තේ ඉඳන් 46ක් ගන්න 46යි කියන 45ට වැඩි රතු ලයින් එක පායිනවා අන්න ඒක වැටෙනවා කොහෙද කෙලිම D ට වැටෙනවා හරි මේ විදිහට තේරුණාද වැඩි පැහැදිලිද වැඩි හරි තේරුණානේ එතන අංශක 90න් අංශක දැන් මෙහෙම දානු θ කෝණයකින් ගැහුවාම ඒ වැඩියම කරගන්න පුළුවන් තිරස් පරාසය ලැබෙන්නේ 90 වෙනි θ එකෙන් ගැහුවා හරි හරි මේක ගැන තව වගන්තියක් තියෙනවා වගන්තිය දෙන්නම් මම රූපේ දාන්නම් මෙහෙම ලියමුකෝ θ1 විශාලයි θ2 විශාලයි θ3 θ2 විශාලයි 45 හරි θ1 එකට වඩා θ2 වැඩි θ2 එකට වඩා 45 වැඩි θ3 එක ඊට වඩා වැඩි ලෙස u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපිත අංශු පද්ධතිය සලකයි හරි හරි මේකේ මම හොඳම දේ මම මේකේ ෆොටෝ එකක් දෙන්නම් හරි මාතෘකාව දාලා ෆොටෝ එකක් දෙන්න ඔයගොල්ලෝ අදින් ඉක්මනට ලස්සට ඇඳ ගන්න පාට පාටින් අඳින්න හරි
හරි. හරිනේ ළමයි. හරිනේ. හරි. හරි. එතන මේක තමයි කතන්දරේ. එතන θ1 θ2 θ3 මේ විදිහට විචලනය වෙනකොට මේකත් එක්ක සිද්ධ වෙන පරාසය විචලනය තමයි මේ තියෙන්නේ. හරි. කියන්නේ පරාසය කෝණෙත් එක්ක වැඩි වෙමින් ගිහිල්ලා 45 දක්වා වැඩි වෙලා නැවත අඩු වෙනවා. හරි. ඔක තමයි කතන්දරේ. ඔක මම කියවනේ ඔක ත්‍රිකෝණමිතිකයි කියලා. හරි. ත්‍රිකෝණමිතිය ලක්ෂණෙත් මම දෙන්නම් ඔතන. ඔයගොල්ලෝ තේරෙයි මොකක්ද උනේ කියලා ත්‍රිකෝණමිති ප්‍රස්තාරයෙන් දානවා. හරි දැන් මේක ළමයි r කියලා කියන්නේ u වර්ග sin 2 θ බෙදීම g නේ. sin 2 θ ගේ ප්‍රස්තාරයන්නේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන π බෙදීම 2 නම් මේ තියෙන්නේ π බෙදීම 4. හරි. u වර්ග බෙදීම g කියන වැලියු එක තියෙන්නේ මෙතන. ඒක තමයි උපරිමාකය. හරි. ඔන්න උදා ඉන්නේ ප්‍රස්තාරය. අර මේ සමාන ප්‍රාන්තර හොයලා එහෙම දුක් විඳින්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම තමයි ප්‍රස්තාරය. හරි. මේ ඇදිච් එකට දාලා ගන්න මේක හරි. මෙතන කෝණේ 5 බෙදීම 4යි. හරි. මේ තියෙන්නේ මැක්සිමම් වැලියු එක u වර්ග බෙදීම g. r. මේ තියෙන θ. හරි. දැන් බලන්න θ1 කියලා කෝණයක් දුන්නොත් θ1 කියලා කෝණයක් දුන්නොත් අර අපි ලකුණු කරපු a පොයින්ට් එක. හරි. a පොයින්ට් එකට අදාළව මම හිතනවා පරාසය r1 කියලා. r1. හරි. ඒකම නැවත ලැබෙන්නේ. හරි. ඒකම නැවත ලැබෙන්නේ. මෙන්න මේ කෝණෙදී. මම මෙන්න මේ කෝණේ කීයද? හිතලා උත්තරයක් දෙන්න. මෙන්න මේ කෝණේ කීයද? තමයි මේ කෑල්ල θ1 නේ. එහෙනම් මෙන්න මේ කෑල්ල මොකද්ද? θ1. එහෙනම් අනුවරණ θ1 වල තමයි ලැබෙන්නේ. පයි බෙදීම දෙකෙන් θ1 වලදී ලැබෙන්නේ. තේරුණා සීනේ? හරි? කෝණේ වැඩි කරනවා. θ2 කියන කෝණයෙන් ගන්නවා. θ2 කියන කෝණයෙන් ගැහුවාම මෙන්න මෙහෙම වැඩි වෙනවා. r2. එම පරාසයම නැවත ලැබෙන්නේ ළමයි ෆයි බෙදීම 2 ඍණ θ2 වලදී. හරිද? ඔයගොල්ලන්ට මතක ඇති ෆයි බෙදීම 4ට වඩා වැඩි θ3 කියලා කෝණයකින් ගැහුවා. ඒ කෝණෙම නැවත ලැබෙන්නේ මෙන්න මේක ඇල්ල වෙන්නේ. මම මෙතන පොයින්ට් එක දාන්න මෙහෙම. හරි. ෆයි බෙදීම 2 ඍණ θ3. හරි. තේරුණාද? ඒ හින්දා මතක තියාගන්න. මේකේ තියෙන ත්‍රිකෝණමිතික කාරණාව හරියට තේරුම් ගන්න. මේක පට්ට ත්‍රිකෝණමිතිකයි. හරි. ප්‍රක්ෂිප්ත සම්පූර්ණ ත්‍රිකෝණමිතියට බරයි. හරි. ඕක තමයි කතන්දරේ. හරි. ඒකත් අඳගන්න. හරි. මාතෘකාව දාගන්න θ සමග r හි විචලනය. විචලනය නෙමෙයි විචලනය. විචලනය. හරි. මම කරන්නේ
හරි. හරි නේද? හරි. හරිද? අන්තිමේකට අපි යනවා. හරි. අන්තිමේකට යනවා. අන්තිම එක තමයි උපරිම උස. හරි. ඒක ලේසි. ඒක ලේසි ළමයි. මේ තියෙන ප්‍රක්ෂේපණ කෝණේ θ. හරි. උපරිම උස සංකේතවත් කරන කැපිටල් H වලින්. හරි. උපරිම උස සංකේතවත් කරන කැපිටල් H වලින් මේ පැත්තට තියෙන ප්‍රවේග සංරචකයේ u sin θ, මේ පැත්තට තියෙන u cos θ. හරි. u cos θ ඉහළට දානවා. ඒ ලක්ෂ්‍ය සලකා ඉහළට දානවා පුතේ. v වර්ග සමානයි u වර්ග ධන 2යි. හරි. උපරිම උසේදී ප්‍රවේග බිඳුවයි u වර්ගය කියන්නේ u වර්ග sin වර්ග θ. ඍණ 2යි gh. හරි. කැපිටල් H. කැපිටල් H සමානයි u වර්ග sin වර්ග θ බෙදීම 2යි. හරි. පැහැදිලිද? එතන h කියන්නේ u වර්ග sin වර්ග θ බෙදීම 2යි. හරි. ඔය උපරිම උස. පැහැදිලිද? මෙතන උපරිම උස. උස u වර්ග sin වර්ග θ බෙදීම 2යි. හරි. ඉක්මනට ලියන්න. තෝඩි ඉවරයි. ඊයේ ඉවරයි මූලික තේරෙ ටික ඉවරයි. හරි. හරිනේ. ක්ලාස් එක කොහොමද එක විතර වෙනකන් යනවා. හරි. හරි. දැන් ඕගොල්ලන්ට ඉන්ටර්වල් එකක් දෙනවා. දැන් 9යි 9:43යි 10යි 55 වෙනකන් 10 නෙමෙයි සෝරි 9:55 වෙනකන් දෙනවා. හරි. පැහැදිලිද? ඒතර සාමාන්‍ය රිවිෂන් එකේ හිටපු කට්ටිය දන්නා මම ඉන්ටර්වල් එක දෙන්නේ 11 පහ කියලා කියලා. ඒ ඉන්ටර්වල් එක රිවිෂන් එකේදී දෙන්නේ මේ විදිහට ගණන් හදලා දෙන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ ගණන් හදලා දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ගණන් හදන හින්දා ඔළුව ටිකක් වෙහෙසෙන හින්දා ඔළුව වෙන පැත්තකට අරන් යන හින්දා මේක අවුලක් නේ. නමුත් අද එහෙම නෙමෙයි උනේ. අද සම්පූර්ණ තියරි මම ආවරණය කරේ. හරි. තියරි ආවරණය කරපු හින්දා පොඩ්ඩක් අර ඒකාකාරී ඇති. මම ප්‍රශ්න අහුවා විතරයි. ඔයගොල්ලන්ගෙන් ගණන් හදන්න මුකුත් කරන්නේ නැති හින්දා මැද මේ ඉන්ටර්වල් එක දෙන්නේ. හරි. අපි සාමාන්‍යයෙන් පැය දෙකක් විතර දැනට වැඩ කරලා තියෙනවා. ඒ පැය දෙක ඇතුළත සම්පූර්ණ කොටසම ආවරණය කරලා තියෙනවා. ඊටාම හොඳයි ඒක. හරි. පැය දෙක ඇතුළත සම්පූර්ණ කොටසම ආවරණය කරලා තියෙනවා. මම එතකොට එහෙම වුණොත් ඒක ඕනම මට රෙකෝඩින්